ප්‍රේමවන්ත පුතේ ප්‍රේමවන්ත දුවේ. අද දවසෙත් මම ඔබගේ නිවහනට පැමිණෙන්නේ. දිවසාවලියේ දිවසියේ දෝංකාරය. ඔබේ ගෙදරට රැගෙන එන්නටයි. මේ වටහාගෙන අපේ ජීවිත වෘතාන්තය දිවසිවරුන්ගේ වෘතාන්තයමෙන් දෙවිඳුන් එක්ක ඒකාබද්ධ කරන්නටයි. ඉතින් දෙන්න මට අවසර ඔබේ හදවතට ඔබේ මනසට දිවසාවලිය සමග ඇතුළු වන්න. මම අද ආරම්භ කරන්නේ තවත් වැදගත්ම වූ කාර්යයක් ඔබට එළිදරව් කරමින්. දිවැසිවරුන් සම්බන්ධ අධ්‍යයනයේදී අත්‍යවශ්‍ය කාරණාවන් අතර එක ප්‍රධාන කාරණාවක් වෙන්නේ මෙන්න මෙයයි. ආකල්ප. දිවැසිවරුන්ගේ ආකල්ප තේරුම් ගන්න එක අපිට හරි වැදගත් වෙනවා. Some essential attitudes that you need to understand to study the teachings of and life setting of the prophets. To properly study the prophets, one must possess an intense desire to know God on his entirety. දෙවිඳුන්ව දෙවිඳුන්ගේ සර්ව සම්පූර්ණත්වය තුළ තේරුම් ගැනීම සඳහා මම මාව මුළුමෙන් හිස් කරමිනුයි දිවසාවලිය ඉගෙන ගන්නට ඕන. දිවසාවලිය ඉගෙන ගන්න මගේ හිත ඇතුලේ මගේ කල්පනාවල් එක්ක ඉගෙන ගන්නට බෑ. මගේ පඬිතකම් සමග මගේ දැනුමත් එක්ක දිවසාවලිය ඉගෙන ගන්න බෑ. දිවසාවලිය ඉගෙන ගනිද්දී අනිවාර්යෙන්ම මම හිස් වෙලා දෙවිඳුන්ට තැනක් දෙන්නට ඕනේ. එබැවින් දෙවිඳුන්ව පරිපූර්ණ ලෙස අවබෝධ කර ගැනීමේ දැඩි දැවෙන ආසාවකින් ඔබ දිවසාවලියට ප්‍රවිෂ්ඨ වන්න. හොඳයි. කොහොමද ඒක කරන්නේ? An intense desire to know God in his entirety. Such should come from the relation one sustain to him. දැන් මේ දිවසාවලිය ඉගෙන ගන්නකොට ඔබට පෞද්ගලිකව වැඩක් කරන්න තියෙනවා. ඒ තමයි ඔබේ පෞද්ගලික ක්‍රමවේද පෞද්ගලික තව විදිහකින් කිව්වොත් සම්බන්ධකම රිලේෂන්ෂිප් නෑකම සුහදකම වර්ධනය කරගන්න ඕන. කවුරු හරි මේක ඉගෙන ගන්න එන කෙනා දෙවිඳුන් සමග සබඳතාවයක් ඇති කරගෙනයි දිවසාවලිය ඉගෙන ගන්නට ඕන. His child ought to seek to know all about God and his ways he must draw closer to him. දෙවිඳුන්ගේ දරුවෙක් වෙන්නට ඕන. දෙවිඳුන්ගේ දරුවෙක් වුණාම අතුලාන්ත හඬක් නික්මෙනවා. දිවසාවලිය අපි ඉගෙන ගන්න ඕන ඇයි කියලා කියන ප්‍රශ්නෙට උත්තර දෙන්න. එතකොට අපට අරමුණක් බිහි වෙනවා. A purpose which motivates. That purpose is twofold. අපිට අරමුණු දෙආකාරව දකින්න පුළුවන්. පළවෙනි අරමුණ තමයි to better understand the words of Jesus, his apostles and the inspired writers of the New Testament. අපි දිවසාවලිය ඉගෙන ගන්නේ නවගිවිසුම තේරුම් ගන්න. දිවසාවලියේ ඉගැන්වීම් නවගිවිසුම තේරුම් ගන්න මහෝපකාරී වෙනවා. එබැවින් දිවසාවලිය අතිශයින් වැදගත්. නවගිවිසුමේ අප සමිදානන් වන ජේසුන් ක්‍රිස්තුන් වහන්සේත් අපෝස්තලවරුනුත් ඔවුන්ගේ ඉගැන්වීම හා පවුලුගේ ලිපි මේ ආදී දේ ඉගෙන ගැනීමට අපට ඉතා වැදගත් වෙන කාරණාවක්. දෙවන කාරණාව වෙන්නේ to meet the errors of prophetic speculators. අපිට පුළුවන් දිවැසිවරුන්ව නිවැරදිව තේරුම් ගන්නකොට අපේ කාලය තුල අපට හමු වෙන සමහර වැරදි තැන් සමහර වැරදි නිර්වචන දිවසාවලිය අපට උගන්වනවා නම් කවුරු හරි කෙනෙකු අන්න ඒවා නිවැරදි කරගන්න. ඒ වගේම ඔබට අවශ්‍ය වෙනවා අත්‍යවශ්‍ය කාරණාවක් අතුව willingness to do some hard work. දිවසාවලිය තේරුම් ගන්න නම් ටිකක් මහන්සි වෙන්න ඕන. ඒ මහන්සියේදී කියවන්න තියෙනවා. ඔබ බයිබලය අතට අරගෙන කියවන්න වෙනවා. දිවසිවරුන්ගේ පොත මුල ඉඳලා අගට අග ඉඳලා මුලට මැද ඉඳලා අගට
මැද ඉඳලා ආයිත් මුලට මේ ආදී වශයෙන් මාත් එක්ක එකතු වෙලා පොත මුළුමනින්ම අධ්‍යයනයක සඳහා යෙදෙන්න සිද්ධ වෙනවා. ඒක අතිශයින් බලපත් බලගතු කාරණාවක් බවට පත් වෙනවා. Arriving at understanding of the prophets and their message is not an easy task. හොඳට මතක තියාගන්න දිවසිවරුන්ව ඉගෙන ගන්න කාටවත් පාඩම් උගන්වන්න නෙමෙයි. දිවසිවරුන්ව ඉගෙන ගන්න කාටවත් අභියෝග කරන්නත් නෙමෙයි. දිවසිවරුන්ව ඉගෙන ගන්නේ මම වෙනස් වෙමින් මගේ ජීවිතයේ අභියෝගයක් වෙන්න ඉඩ හරින්නයි. දිවසිවර ඉගැන්වීම තුළ ඇත්තේ එයයි. To better understand the words of Jesus. ජේසුගේ වචන හොඳින් අවබෝධ කරගන්න එබැවින් ඒ උපකාර වෙනවා. එබැවින් මෙන්න මේ ඉගෙන ගැනීම සිද්ධ කරන්න it takes diligent effort. ප්‍රඥා සම්පන්න උත්සාහයක් අවශ්‍යයි. එබැවින් ඔබ මාත් සමග මේ දිවසාවලිය අධ්‍යයනය කරනකොට පොතක් පෑනක් අරගෙන ඇවිල්ලා ඔබට දැනෙන දේ ලියාගන්න, ඔළුවට ගන්න, නැවත අධ්‍යයනය කරන්න තීරණයක් ගන්න ඕන. එහෙම නැතුව මේ අධ්‍යයනයට යන්න බෑ. තව කාරණාවක් තියෙනවා. ඇයි දිවසාවලිය අපි ඉගෙන ගන්න? ඉගෙන ගන්න මොනවද අපි කරන්න ඕන? An understanding of a prophets may have to come to the price of sacrificing something else one wants to do. අපේ ජීවිතයේ කොතනම හෝ කොයියම් ආකාරයකදී හෝ ජීවිත පරිත්‍යාගයක් කරන්නට ඇතනම් මේ ගෙන ගැනීම, මේ තේරුම් ගැනීම, මේ අධ්‍යයනය, මේ නිර්වචනය දිවසාවලිය පිළිබඳව අතිශයින් වැදගත් වෙනවා. තව සමහර දේවල් අතර ප්‍රබලතම කාරණාව වන්නේ මෙයයි. To properly study the prophets, one must understand. කෙනෙකු මෙන්න මෙහෙම හිතන්ට ඕන. The prevailing condition of the day in which the prophet spoke. අපට සිද්ධ වෙනවා දිවසිවරුන්ගේ ලෝකයට යන්න. දිවසිවරුන්ගේ ලෝකයට යනවා කියන්නේ ලේසි කාරණාවක් නොවේ. Historical critical analysis කියලා අපි කියනවා. තව විදිහකින් කියනවා නම් ඓතිහාසික විවරණයක් කරන්නට සිද්ධ වෙනවා. එබැවින් their life setting Zitzemleben කියලා අපි බයිබලීය අධ්‍යයනයේදී ජර්මන් භාෂාවෙන් ඕකට කියනවා. ඒ කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් එක, පසුබිම තේරුම් ගන්න වෙනවා. යෙසායා දිවසිවරයා කිව්වදී අද කලට ගලපද්දී ඒක එහෙම් පිටින්ම ගලපන්න අපට බෑ. ඒකේ සැබෑ තේරුම හොයා ගන්න ඕන. ඇත්ත තේරුම හොයා ගන්න ඇත්ත කාලයට යන්න ඕන. එබැවින් ඔබ මාත් එක්ක දිවසිවරුන්ගේ කාලයට යන්න මනස නිවැරදිව සකසා ගන්න. එය අතිශයින් වැදගත් කාරණාවක් වෙනවා. ඉතා වැදගත් කාරණාවක් වෙනවා. තවත් ආකාරයකට කියනවා නම් අපට සිද්ධ වෙනවා the spiritual, moral, social and political conditions to be understood. අපට සිද්ධ වෙනවා දිවසිවරයාගේ ආධ්‍යාත්මික, දිවසිවරයාගේ ආචාර ධර්මික, දිවසිවරයාගේ සමාජීය, දිවසිවරයාගේ දේශපාලනීය පසුබිම තේරුම් ගන්න. ඒක අත්‍යවශ්‍ය කාරණාවක් බවට වැටහේවි. ඒ වගේම අපට සිද්ධ වෙනවා how the prophets strove to meet those conditions. දිවසිවරු තම තමන්ගේ යුගයේදී එකී කාරණාවල් වලට මුහුණ දුන් ආකාරය වෙනම අධ්‍යයනය කළ යුතු වෙනවා. එබැවින් දිවසිවරුන්ව තේරුම් ගන්න ලෙහෙසි නැහැ. දෙවන කාරණාව God's relationship to the nations. ජාතීන්ට සමිදානන් වහන්සේගේ නෑකම, සම්බන්ධකම දිවසිවර ඇස්වලින් අපි දැක ගන්නට ඕන. ඒක කොහොමද කරන්නේ? ඒකේ 91 God's rule is among all peoples including heathen. එතකොට දිවසිවරුන්ව තේරුම් ගද්දී අපි දැනගන්නට ඕන දෙවි සමිදානන් වහන්සේගේ ව්‍යවස්ථාව සමස්ත මානව වර්ගයාටම පොදු බව. ඒ පොදු තලයේ ඉඳලා දිවසිවරුන් අපි ඉගෙන ගන්නට යනවා. ඒ වගේම one must recognize the impending judgments against pagan wood powers as seen in the writings of the prophets. එතකොට
සමිදානන් වහන්සේගෙන් බැහැර වූ උන්වහන්සේගේ නීති ප්‍රකාරයන්ට කීකුරු නොවූ උන්වහන්සේගේ ඉගැන්වීම් අහක දමන්නා වූ සියලු දේ සතුරන් ලෙස යයි සලකා ඒ මිත්‍යා දෘෂ්ටිකයන්ට වෙන විනිශ්චය පිළිබඳ ඉගැන්වීම නිසි ලෙස නිවැරදිව තේරුම් බේරුම් කරගන්නට වෙනවා. අවසාන වශයෙන් දිවසිවරුන් ඉගෙන ගද්දී ඔළුවේ තියාගන්න ඕන කාරණාව තමයි මේ මෙසියානික බලාපොරොත්තුවකින් හෙබි ඉගැන්වීමක් බව. The coming of one who would rule righteousness over the kingdom of righteousness. එතකොට අපිට පැහැදිලි වෙන කාරණාව තමයි සාධාරණයේ යුක්තියේ ධර්මිෂ්ඨ භාවයේ රාජ්‍යයක් උදෙසා බිහිවන මෙසියස් වහන්සේව බලාගෙන මේ ඉගෙන ගැනීම කළ යුතු වෙනවා. ප්‍රේමවන්ත පුතේ ප්‍රේමවන්ත දුවේ. මේ කරුණුන් කාරණාවල් සිද්ධ කරන්න මං ඕගොල්ලන්ගෙන් අහන්න කැමති ප්‍රශ්න කීපයක්. පොතක් පෑනක් තිබෙනවා නම් මේවා ලියා ගන්න. අපි කොහොමද දිවසිවරුන්ව ඉගෙන ගන්නේ? How can a study of prophets enrich one's life? දිවසිවරුන් පිළිබඳ ඉගෙන ගැනීම කෙනෙකුගේ ජීවිතය ප්‍රවර්ධනය කරන්නේ කෙසේද? උත්තර හොයන්න ඔය ප්‍රශ්නයට අපි පසුව සාකච්ඡා කරමු. How can a study of a prophet strengthen one's faith? කෙනෙකුගේ විශ්වාසය ප්‍රවර්ධනය කරන්නේ කොහොමද දිවසිවරුන් පිළිබඳව ඉගෙන ගැනීමේදී? හිතන්නේ ගැන අපි පසුව සාකච්ඡා කරනවා. දිවසිවරුන්ගේ ඉගැන්වීම තුළ විශ්වාසකයින් දිරිගන්වන්නේ කෙසේද? දිවසිවරුන් අධ්‍යයනය කිරීම තුළ කාලයේ සලකුණු තේරුම් ගන්නේ කෙසේද? දිවසිවරුන් අධ්‍යයනය කිරීම තුළ අපගේ ජීවිතයේ එදිනදා ජීවිතයට නව නිර්වචන සපයන්නේ කෙසේද? ඔය ප්‍රශ්න කීපයක්. තව ප්‍රශ්නයක් ඇහුවොතින් මෙන්න මේ විදිහට මොකක්ද දිවසිවරුන්ගේ ප්‍රධාන මුඛ්‍යතම පරමාර්ථය අරමුණ? චුට්ටක් කල්පනා කරන්න. What was the main purpose of the prophets? ඒ අරමුණ උදේසා අත්‍යවශ්‍ය කාරණාවක් තමයි රෝල් එක. මොකක්ද දිවසිවරුන්ගේ කාර්යභාරය? What was the main role of the prophets? දිවසිවරුන්ගේ ප්‍රධාන කාර්යභාරය කුමක්ද? ප්‍රේමවන්ත පුතේ ප්‍රේමවන්ත දුවේ. Why do you suppose the prophets emphasize majesty, holiness, righteousness and justice of God? ඇයි දිවසිවරු සාධාරණත්වය, ඇයි දිවසිවරු දෙවිදුන්ගේ ශුද්ධත්වය, උන්වහන්සේගේ මහේශාක්‍ය භාවය, උන්වහන්සේගේ ඒකදේවීය තත්වය, උන්වහන්සේගේ සාධාරණත්වය පමණක් ගැන කතා කරන්න දිවසිවරුන් ඉස්මතු වෙන්නේ? ඇයි උන්වහන්සේ ඊතරම් වැදගත් වෙන්නේ? මෙන්න මේ ආකාරයෙන් ඔය ප්‍රශ්නවලට උත්තර සපයනකොට දිවසිවරුන් ඉගෙන ගැනීම පිළිබඳ පරමාර්ථය පැහැදිලි වෙන්න පටන් ගන්නවා. ප්‍රේමවන්ත පුතේ ප්‍රේමවන්ත දුවේ. What are some of the various ways prophets received their message from God? දෙවියන්ගෙන් මේ දිවසිවරු පණිවිඩය ලැබුවේ කොහොමද? ඒ පණිවිඩයයි ජීවිතයයි අතර විසංවාදයක් තිබ්බද? පණිවිඩයයි ජීවිතයයි දෙකම එකක්ද? අද දිවසිවරු පණිවිඩය එකක්, දිවසිවර භාවයේ වෙන එකක්නේ. එහෙම වෙන්න බෑ. පණිවිඩයයි දිවසිවර ජීවිතයයි දෙක එකක් වෙන්න ඕන. උදාහරණයක් හැටියට හොසියා. හොසියා ආදරේ දිවසිවරයා දේව ආදරය ගැන කතා කරද්දී ඔහුගේ ජීවිතයේ ආදරයේ ප්‍රතිමූර්තියක් බවට පත් කරනවා. ආන්නේ ඒ පරිද්දෙන් ඒ සිද්ධ වෙන්න ඕන. ආමෝස් දිවසිවරයා සාධාරණත්වයේ දිවසියා. සාධාරණත්වය ගැන කතා කරන ඔහුගේ ජීවිතය පරම සාධාරණීය ජීවිතයක් බවට පත් වෙනවා. How can a study of the prophets give one a better understanding of the words of Jesus, his apostles and his writers of the New Testament? නව ගිවිසුමට අලුත් අර්ථකථන දෙන්නේ කොහොමද? දිවසිවරුන්ගේ ඉගැන්වීම හොඳ යහපත් වඩා හොඳ අර්ථකථනයක් දෙන්නේ කොහොමද? හිතන්න. ප්‍රේමවන්ත පුතේ ප්‍රේමවන්ත දුවේ. මෙන්න මේ විදිහට ඔබට පෙනේවි දැන් අපට පුළුවන්කම ලැබෙනවා දිවසිවරුන් පිළිබඳව තියෙන අධ්‍යයනය ඉතා බලගත් ප්‍රබල අධ්‍යයනයක් බවට පත් කර ගන්න.
මම ඒ සඳහා ඔබට යෝජනා කරන්නට යනවා මෙන්න මේ වගේ ඉගැන්වීමක්. There are three main God-given functions of prophets. දිවසිවරුන්ගේ ජීවිතයේ මගේ ආදරණීය දරුවෙනි දෙවියන් වහන්සේ දුන් පරිද්දෙන් අති ප්‍රධාන ක්‍රමවේද තුනක් තිබෙනවා. අරමුණු තුනක් තිබෙනවා. ඒ අරමුණු තුන අතිශයින් බලවත්. ඒ අරමුණු තුන අතිශයින් බලවත්. The first is to reveal God's plan and purpose to the world in general. පොදුවේ සමස්ත ලෝකවාසී සියලු දෙනාටම සමිදානන් වහන්සේගේ සැලැස්මත් සමිදානන් වහන්සේගේ අරමුණත් පැහැදිලි කළ යුතුයි. ඒක තමයි දිවසිවරයාගේ මුඛ්‍ය පරමාර්ථය. In his people in general, his people at a particular location or church or to individual believers or to specific non-believers. තමන්ගේ ජනතාවට තමන්ට ආවේනික ජනතාවට තමන්ට අයිති නොවූ ජනතාවට තමන්ගේ සභාවට මේ ආදී වශයෙන් විවිධ තලවල ඉන්න මනුස්ස කොට්ටාසයනට සමිදානන් වහන්සේගේ සැලැස්මත් ඔවුන් වහන්සේගේ අරමුණත් ඉතා පැහැදිලිව සන්දානගත කළ යුතුයි සන්තානගත කළ යුතුයි. ඔබට මේකට උදාහරණ දෙන්නේ විනිශ්චයකාරයාගේ පොතේ 4 පරිච්ඡේදයේ 4 ඉඳලා 6. එක සාමුවෙල්ගේ පොතේ 3:4 කියන පරිච්ඡේදය. 3 පරිච්ඡේදයේ 4 වගන්තියේ ඉඳලා 4 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි වගන්තිය දක්වා. නැවත වතාවක් මම කියනවා එක සාමුවෙල්ගේ පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි වගන්තියේ ඉඳලා 4 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි වගන්තිය දක්වා. 8 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි වගන්තියේ ඉඳලා 22 වගන්තිය දක්වා. 2 සාමුවෙල්ගේ පොතේ 12 පරිච්ඡේදයේ 1 වෙනි වගන්තියේ ඉඳලා 15 වෙනි වගන්තිය දක්වා. එක රාජාවලිය පොතේ 13 පරිච්ඡේදයේ 1 වගන්තියේ සිට 3 වගන්තිය දක්වා. 18 පරිච්ඡේදයේ 1 වෙනි වගන්තිය 20 වන පරිච්ඡේදයේ 41 සිට 42 වගන්තිය දක්වා. 21 පරිච්ඡේදයේ 17 19 වගන්තිය දක්වා. ප්‍රේමවන්ත පුතේ ප්‍රේමවන්ත දුවේ. යෙසායා දිවසිවරයාගේ ඉඳලා මලාකි දිවසිවරයා දක්වා අපෝස්තලවරුන්ගේ ක්‍රියාපොත දක්වා මේ ඉගැන්වීම් ඉතා පැහැදිලිව සිද්ධ කරනවා. අපෝස්තලවරුන්ගේ ක්‍රියාපොතේ 11 පරිච්ඡේදයේ 27 වගන්තියේ සිට 28 වගන්තිය දක්වා 11 වෙනි පරිච්ඡේදය අපෝස්තලවරුන්ගේ ක්‍රියාපොත 27 වගන්තියේ සිට 28 වගන්තිය දක්වා 21 පරිච්ඡේදයේ ක්‍රියාපොතේම 10 වගන්තියේ ඉඳලා 11 වගන්තිය දක්වා මේ හැම වගන්තියකින්ම කියවෙන්නේ සමස්ත ජනතාව වෙත දිවසාවලියේ වගකීම සමිදානන් වහන්සේගේ සැලැස්මත් අරමුණත් ප්‍රකාශ කිරීම වශයෙන්. ප්‍රේමවන්ත පුතේ ප්‍රේමවන්ත දුවේ. දෙවන අරමුණ වන්නේ කුමක්ද? The second is to lay foundation in relation to true doctrine from God and associated godly right practical living. The second is to lay foundation. අත්තිවාරමත් දාන්නට ඕන. පදනමත් දාන්නට ඕන. මොකටද? සත්‍ය වූ ඉගැන්වීමට in relation with true doctrine from God. මිනිස් ඔවා දෙව්දහම් වගේ උගන්වන්න බෑ. දිවසිවරයාට හිතිච්ච දේ කියන්නට බෑ. දේව වචනය තමන්ගේ ධර්මය හෝ තමන්ගේ ඥානය හෝ තමන්ගේ ප්‍රඥාව හෝ අනුව නිර්වචනය කරන්න බෑ. එබැවින් දිවසිවරයා අත්තිවාරමක් දාන්න ඕන දේව සත්‍යතාවය පමණක් ජනතාව වෙත දෙවිඳුන්ගෙම එන වචනය පමණක් ජනතාව වෙත රැගෙන එන පදනමකට. God's prophets may preach or teach such foundations
apostles are called to do the same foundation laying. අද අපෝස්තලවරයන්ට නෑකම් කියන අද පූජකවරය, අද ගිහි අත්දැකීම, බෞතිස්ම කතන්දරය, බෞතිස්ම කැඳවීම, calling of the baptism. ප්‍රේමවන්ත පුතේ දුවේ මෙන්න මේ ක්‍රියාදාමයටමයි ඇතුළු වෙන්නට උවමනා වෙන්නේ. ඔබට උදාහරණ දෙනවා. 1 කොරින්ති 3 පරිච්ඡේදය 10 ඉඳලා 11. පාවුලුතුමා බොහොම පැහැදිලිව කියනවා මේක තමයි අපේ දිවැසිවර මෙහි අත්තිවාරම. Paul was both an apostle and a prophet. අපෝස්තලවරයෙක් කියන්නේ ඔහු මෙහෙම කියනවා 1 කොරින්ති 1 වගන්තියට අනුව පාවුලු අපෝස්තලවරයෙක්. ඒ වගේම ක්‍රියාපොතේ 13 එකටත් 15 30 32 වගන්තිවලටත් අනුකූලව පාවුලු කියලා කියන්නේ දිවැසිවර ජීවිත කැඳවීමක ජීවත් වුණු කෙනෙක්. එතකොට මේ අනුව අපට සිද්ධ වෙනවා සමස්ත ලෝකයට දේව අභිප්‍රාය රැගෙන එන අත්තිවාරම දමන කෙනෙකු බවට පත්වෙන්න දිවැසිවරයා ඒක කළා. ප්‍රේමවන්ත පුතේ, ප්‍රේමවන්ත දුවේ, දිවැසිවරයාගේ ඊළඟ ඇරයුම, ඊළඟ කැඳවීම කුමක්ද? The third is to call the world, the church in general, a local church or individuals to repent, turn from their sins to God. ප්‍රේමවන්ත පුතේ දුවේ, දිවසිවරයාගේ ඊළඟ මූලික වගකීම වන්නේ, කැඳවීම වන්නේ වෙන කිසිවක් නොවෙයි. සභාව, එහෙමත් නැත්නම් සකල ජනතාව, මුළු මිනිස් සංහතිය එදා දිවසිවරුන් මනස්ථාපනයට කැඳවුවා වගේ අදත් කැඳවමින් කැඳවනු ලබන්න මනස්ථාපනයට. එතකොට දිවැසිවරුන්ව තේරුම් ගන්න අන්න ඒ විදිහටයි. ඒ විදිහට දිවැසිවරුන්ව තේරුම් ගන්නකොට පුතේ දුවේ අපි හිතාගෙන ඉන්න තේරුම් ගැනීම වෙනස් කරන්නට වෙනවා. අපි හිතාගෙන ඉන්න දිවැසිවරු කියන්නේ අනාගතය බලලා පේන කියන අය කියලානේ. දිවැසිවරයා පේන කියන්නේක් නොවේයි. ප්‍රාතිහාර්ය පාන්නෙක් නොවේයි. රාජකීය පූජක දිවැසිවර වංශයක ඉන්න අපි පේන කියන විජ්ජාපාන අයවලුන් නොවෙයි. සමාජ මෙහෙවරක් උදෙසා ජීවිත පරිත්‍යාගයෙන් දේව වචනය ප්‍රතිනිර්වචනය කොට සමිදානන් වහන්සේට තමන් කැමති ජනතාවක් නිපදවාදීම පිණිස ජීවිත අත්දැකීමක නෙයලෙන ජන කොට්ටාසයක් දිවැසිවරුන් කියා කියන්නේ. ඒ දිවැසිවර කැඳවීම ඔබට මටද ලැබී හමාරයි. එබැවින් ප්‍රේමවන්ත පුතේ, ප්‍රේමවන්ත දුවේ, සමිදානන් වහන්සේ අප වෙත දානය කරන්නා වූ අනගි අගනි භවනීය මේ දිවසිවර කැඳවීමට උත්තර දෙනු පිණිස සැබෑ දිවසිවරය අධ්‍යයනය කරන්න මා සමග එකතු වෙන්න. ලබන සුමානයේදී ඔබ සමග වෙනත් දැක්මකින් හමු වෙනතුරු ඔබට ශුද්ධාත්මයානෝ දිවසිවර දැක්මකට පැමිණෙනු පිණිස වරේ බලය සවිය දෙන සේක්වා. ඔබට ජේසු පිහිටයි.